අයිබෝවන් කටි සම්බන්ධ වෙයි අපි පාඩම පටන් ගමුකෝ අපි අද අභ්‍යාස ටික ඉස්සෙල්ලාම සාකච්ඡා කරමු අභ්‍යාස ටික ඉස්සෙල්ලාම අපි සාකච්ඡා කරලා ඉමු අභ්‍යාස වලට උත්තර ලියලා තියෙන්නේ හැමෝම සමහරවල් දුන්නා බහුවස්ත්‍රවල කෝණ කියන පාඩමේ 25යි එක අභ්‍යාස මාලාව. ඒ අභ්‍යාස මාලාවල උත්තර ලියුවද කට්ටියම? ඒ වගේම සම්භාවිතය පාඩමත් සම්භාවිතය පාඩමේ 24යි 4 අභ්‍යාස මාලාවට උත්තර ලියන්න කියලා මම කිව්වා ඔයාලට. උත්තර ලියලා තියෙන්නේ ඒක අපි දැන් සාකච්ඡා කරාද? අපිට මාත් ඉස්සෙල්ලාම සාකච්ඡා කරන්නේ 25යි එක අභ්‍යාස මාලාව. මොකද ඔයාලට මේ සතියේ මම අඟහරුවාදා ඉඳන් 7 වෙනකන් අතිරේක පන්තියක් දානවා. 5 ඉඳන් 7 වෙනකන් අතිරේක පන්තියක් දානවා බදාදා. මේ බදාදනේ අඟහරුවාදා. අඟහරුවාදා. හරි? කීයද? උදේ 5 ඉඳන් 7 වෙනකන්. අඟහරුවාදා. එතකොට අපිට ඒ දාට මේ වීජීය භාග කියන පාඩමත් ඉවර කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පරිමාණ රූප සංඛ්‍යාත ව්‍යාප දත්ත නිරූපණය හා අර්ථකථනය කියන කොටස් දෙක තමයි ඉතිරි වෙන්නේ. මේ දෙකත් අපිට මන්ට මේ මාසෙ ඉවර වෙනකොට මම පාඩම් ටික ඉවර කරන්න කොහොම හරි අතිරේක පන්ති දාලා ඊට පස්සේ ඔයාලා ලබන මාසේ පළවෙනි දවසේ ඉඳන්ම මම කරන්නේ පේපර්. මම පේපර් ටිකත් ඔයාලට දෙනවා. හරි. අපි ඉස්සෙල්ලම සාකච්ඡා කරමු 25යි එක අභ්‍යාස මාලාව. 25යි එක අභ්‍යාස මාලාව සාකච්ඡා කරගමු. 25යි එක අභ්‍යාස මාලාවේ තියෙනවා පහත සඳහන් එක් එක් බහුවස්ත්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතුව සොයන්න කියලා. අභ්‍යන්තර කෝණවල එකතුව. අපි දන්නවා බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව ලබා ගැනීමට නම් අපිට මේ බහුවස්ත්‍රයේ පාද ගණන දැන සිටීම ප්‍රමාණවත්. පාද ගණන දන්නවනම් ඕනම බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව අපිට හොයාගන්න හරිම ලේසි පුතේ. අපි එදා ඉගෙන ගත්ත සූත්‍රය. මොකක්ද සූත්‍රය? අංශක 180 වාරයක් n අඩු කිරීම 2 කියන සම්බන්ධය අපි ඉගෙන ගත්තා. අංශක 180 වාරයක් n අඩු කිරීම 2. මේ n කියන්නේ මොකක්ද? පාද ගණන. බහුවස්ත්‍රයේ පාද ගණන. එතකොට මේ සම්බන්ධය ගත්තේ අපි ඕනෑම බහුවස්ත්‍රයක ඇතුලේ ගොඩනගන්න පුළුවන් එක පාදයක් සලකලා ගොඩනගන්න පුළුවන් ත්‍රිකෝණ ගණන නැත්නම් එක ශීර්ෂයක් සලකලා ගොඩනගන්න පුළුවන් ත්‍රිකෝණ ගණන පාද ගණනට වඩා දෙකක් අඩුයි කියලා අපි එදා හොයාගත්තා. පාද ගණනට වඩා දෙකක් අඩුයි කියන එක අපි එදා හොයාගත්තා. එහෙමනම් අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි පාද ගණනට වඩා දෙකක් අඩුයි නම් ත්‍රිකෝණ ගණන. එහෙමනම් අපිට හොයාගන්න පුළුවන් බහුවස්ත්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180. ඒ කියන්නේ එක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව ඇතුළත ගොඩනගන්න පුළුවන් ත්‍රිකෝණ ගණනෙන් ගුණ කිරීමෙන්. එයාගේ ඇතුළත ගොඩනගිය හැකි ත්‍රිකෝණ ගණනෙන් ගුණ කිරීමෙන්. එහෙමනම් දැන් මෙයාගේ අපිට කියන්නේ පහත සඳහන් එක් එක් බහුවස්ත්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතුව සොයන්න කියලා. පුතේ පළවෙනි එකේ තියෙනවා පංචාශ්‍රයක්. පංචාශ්‍රයක මේ පාද කීයක් තියෙනවද? පංචාශ්‍රයකට පාද කීයක් තියෙනවද? පහක් තියෙනවා. එතකොට අපි මේක ශීර්ෂයක් සලකලා මෙයාගේ ඇතුළත ගොඩනගන්න පුළුවන් ත්‍රිකෝණ ගාන හෙව්වොත් මේ බලන්නකො කීයද? 1යි 2යි 3යි ගොඩනගන්න පුළුවන්. ඒතකොට පාද 5ක් තියෙනවා ත්‍රිකෝණ 3යි ගොඩනගන්න පුළුවන්. එහෙනම් පාද ගන්නට වඩා දෙකක් අඩුයි. ඒක පැහැදිලි දැන් අපිට. එහෙනම් පළවෙනියටම තියෙන්නේ පංචාශ්‍රයක. පංචාශ්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව හොයන්න මේකේ n වලගේ 5 එන්නේ. පාද ගණන 5යි. අංශක 180 වාරයක් 5 අඩු කිරීම 2. අංශක 180 ගුණ කිරීම 5න් 2 අඩු වුනහම 3යි. 180 ඒවා 3.
3 වරක් බිංදුව බිංදුවයි 3 වරක් 8 24න් 4 දෙකක් ඉතිරි 3 වරක් 1 3යි 2යි 5යි. පිළිතුර ලැබෙනවා 540යි කියලා. ඔයාලට ඇවිල්ලා ඇති. ත්‍රිකෝණික මේ පංචාශ්‍රික අභ්‍යන්තර කෝණවල එකතුව. පංචාශ්‍රික අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 540යි. ඊට පස්සේ තියෙනවා දෙවෙනි එක අෂ්ටාශ්‍රයක. මට කියන්න අෂ්ටාශ්‍රයේ පාද කීයක් තියෙනවද? අෂ්ටාශ්‍රයේ පාද අෂ්ට කියන්නේ කීයද? 8යි. 8යි. එහෙනම් පාද 8ක් තියෙනවා. එහෙනම් n වලගේ 8යි. දැන් සූත්‍රයට අපි ආදේශ කරොත් අංශක 180 වාරයක් n අඩු කිරීම 2. අංශක 180 වාරයක් n කියන්නේ පාද ගණන 8යි. පාද ගණනට වඩා දෙකක් අඩුයි ත්‍රිකෝණ ගණන අභ්‍යන්තරයේ ගුණ ගන්න පුළුවන්. එහෙනම් අංශක 180 ගුණ කිරීම 8න් දෙකක් අඩු වුණාම 6යි. 180 6න් ගුණ කරලා බලමු. 6 වරක් බිංදුව බිංදුවයි 6 වරක් 8 48න් 8 4ක් ඉතිරි 6 වරක් 1 6යි 4යි 10යි. පිළිතුර අපිට ලැබෙනවා අංශක 1080යි කියලා. ඔයාලට ඇවිල්ලා ඇති. හරි වැරද්ද දාගන්න පුතේ. ඊළඟ එක. ද්වාදශාස්ත්‍රය. එයා ද්වාදශාස්ත්‍රයේ පාද කීයක් තියෙනවද? 10යි. ඈ? කීයද? 12යි. 12යි. පාද 12යි. දසාශ්‍රයේනේ 10. මේ ද්වාදශාස්ත්‍රයේ 12යි. එතකොට බලමු n වලට අපි 12 ආදේශ කරමු. අංශක 180 වාරයක් n අඩු කිරීම 2. අංශක 180 වාරයක් 12 අඩු කිරීම 2. අංශක 180 ගුණ කිරීම 12න් දෙකක් අඩු වුණාම 10යි. 180 10න් ගුණුනහම 1800යි. නම් අභ්‍යන්තර කෝණවල එකතුව අපිට ලැබෙන්න ඕනි අංශක 1800. ඊළඟ එක පාද 15ක් ඇති බහුවස්ත්‍රය. n වලට 15. ත්‍රිකෝණ කීයක් ගොඩනගා ගන්න පුළුවන්ද? මට කියන්න කල්පනා කරලා. පාද ගාන 15 නම් ත්‍රිකෝණ ගාන 13යි නේද පුතේ? මොකද පාද ගානට වඩා දෙකක් අඩුයි. එහෙනම් 13න් ගුණ කරනවා. 180 13න් ගුණ කරමු. 3 වරක් බිංදුව බිංදුවයි 3 වරක් 8 24න් 4 දෙකක් ඉතිරි 3 වරක් 1 3යි 2යි 5යි. 1 වරක් බිංදුව බිංදුවයි 1 වරක් 8 8යි 1 වරක් 1 1යි. බිංදුවයි 4යි බිංදුවයි 4යි 8යි 5යි 13න් 3 එකක් ඉතිරි 1යි 1යි 2යි. අංශක 2340යි. අංශක 2340යි. අංශක 2340. මම හිතනවා ඔය හතරම හරියට කට්ටියගෙන. අභ්‍යාස වලට උත්තර ලියන්න තියෙන්නේ. ලියලාද? කවිෂා ලිව්වද? දසුනි ලිව්වද? දසුනි කතා කරනවා ඇහෙන්නේ නැහැ. දෙවෙනි එක බලන්න. සප්තාශ්‍රයක අභ්‍යන්තර කෝණ 4ක් සප්තාශ්‍රයක පාද 7ක් තියෙනවා. එහෙනම් කෝණත් 7ක් තියෙනවා. අභ්‍යන්තර කෝණත් 7ක් තියෙනවා. ඒ කෝණ 7න් 4ක අගය දීලා තියෙනවා. අංශක 100 අංශක 112 අංශක 130 අංශක 150 වේ. ඉතිරි කෝණ සමාන වේ. ඉන් එකක අගය සොයන්න කියනවා. ඉතිරි කෝණ ටික සමානයි කියනවා. එකක අගය හොයන්න කියලා කියන්නේ. එතකොට අපි දන්නවා සප්තාශ්‍රයක පාද 7ක් තියෙනවා. ඒ වගේම කෝණ 7ක් තියෙනවා. එහෙනම් අපි මේක මුලින්ම හොයන්න වෙන්නේ සප්තාශ්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතුව. සප්තාශ්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතුව. මේක මෙහෙම හදන්නත් පුළුවන් නැත්නම් සූත්‍රයට දාලා හදන්නත් පුළුවන්. එකතුව අපිට ලබා ගන්න පුළුවන් අංශක 180 වාරයක් සප්තාශ්‍රය තුල ගොඩනගා ගන්න පුළුවන් ත්‍රිකෝණ ගණන වෙන්නේ කීයද? 7න් දෙකක් අඩු වුණාම 5යි නේද? එහෙනම් අංශක 180 ගුණ කරනවා 5න්. පස්සර බිංදුව බිංදුවයි පස්සර 8 40න් බිංදුව 4ක් ඉතිරි පස්සර 1 5යි 4යි 9යි අංශක 900යි.
දැන් ඔය කියන කෝණ හතේ එකතුව අංශක 900ක් විය යුතුයි. නේද? කෝණ හතරක් අපිට දීලා තියෙනවා. එහෙනම් අපිට මේ සම්බන්ධය ගොඩනගන්න පුළුවන් අංශක 100 එකතු කිරීම අංශක 112 එකතු කිරීම අංශක 130 එකතු කිරීම අංශක 150 එකතු කිරීම ඉතිරි කෝණ ටික සමානයි කියනවා. තව කෝණ කීයක් එන්න ඕනද? අපි x කියලා ගත්තොත් 3ක් එන්න ඕනේ. එහෙනම් මේ කෝණ හතේ එකතුව අංශක 900ට සමාන විය යුතුයි. නේද රිසිත්? දැන් මේ ටික අපි එකතු කරලා බලමු. මේ x ඒවා 3ක් එකතු වුණාම අපි දන්නවා 3යි x. මේ කට්ටිය එකතු කරලා බලමු. බිංදුවයි බිංදුවයි 2යි බිංදුවයි. එහෙනම් 2. 5යි 3යි 8යි 8යි 1යි 9යි 9යි බිංදුවයි 9යි එකතු වුණා. 1යි 2යි 3යි 4යි. සමාන වෙනවා අංශක 900ට. එහෙනම් මේ x වල අගය හොයන්න මේ 3x තනි කරගන්න වෙනවා. එහෙනම් අංශක 900ෙන් අඩු කරගන්න වෙනවා මේ 492. බිංදුවෙන් දෙකක් බෑ. එකක් ගන්නවා 10යි. මෙතන එකක් ගත්තාම 10යි. 10න් දෙක අඩු වුණාම 8යි. මෙතන 9යි. 9න් 9 අඩු වුණාම බිංදුවයි. මෙතන 8යි. 8න් 4ක් අඩු වුණාම 4යි. එහෙනම් x වල 3 ගුණය සමාන වෙනවා 408ට. x වල අගය හොයන්න නම් දෙපැත්තම 3ෙන් බෙදෙනවා. එහෙනම් x වල අගය ලැබෙනවා 4ට 3 ඒවා 1යි එකක් ඉතිරි. 10ට 3 ඒවා 3යි එකක් ඉතිරි. 18ට 3 ඒවා 6යි. එහෙනම් එක කෝණයක අගය වෙන්නේ අංශක 136. පුතේ මෙන්න මෙතන මේ කොටස හොයන්නේ නැතුව මේ කොටස මෙන්න මේ ප්‍රකාශනය මේ සුළු කිරීම මෙතන ලියලා හදාගෙන යන්න පුළුවන් පල්ලෙහාට. තේරුණාද? මෙතන ලියලා පල්ලෙහාට මේ විදිහට හදාගෙන ගිහිලා 900 අරගෙන සුළු කරගෙන යන්න පුළුවන්. හරි. ඊළඟ එක බලන්න ඊළඟ තුන්වෙනි ගානේ රූපයක් දීලා තියෙනවා පුතේ. රූප සටහනක් දීලා තියෙනවා අපිට මෙන්න මේ වගේ. මෙහෙම. මෙයා O A B C D A B C D මේ කෝණය අංශක 80යි. මෙයා A මෙයා A මෙයා B මෙයා B මෙයා C මෙයා C මෙයා D මෙයා D. ඔහොම බලමු දැන්. අපිට කියනවා මේකේ පළවෙනි එකේ A ධන B ධන C ධන D හි අගය සොයන්න කියලා. පළවෙනි එක. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන A B C D ඔය විදිහට තියෙන්නේ. A ඒවා මෙතන දෙකක් තියෙනවා. මෙතන B ඒවා දෙකක් තියෙනවා. මේ කෝණ දෙක සමානයි. මේ කෝණ දෙක සමානයි. සෑම ශීර්ෂයකදීම සමච්ඡේදනය වෙලා ගිහිල්ලා තියෙනවා. කෝණ සමච්ඡේදනය වෙලා ගිහිල්ලා තියෙනවා. එහෙනම් A එකතු කිරීම A එකතු කිරීම B එකතු කිරීම B එකතු කිරීම C එකතු කිරීම C එකතු කිරීම D එකතු කිරීම D. මේ චතුරස්‍රයක් පුතේ. පාද 4යි මෙයාගේ තියෙන්නේ. පාද 4ක් තියෙනවා. බහුවස්ත්‍රයට කියනවා අපි චතුරස්‍රයක් කියලා. ඒතකොට චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතුව වෙන්නේ අංශක 360. අංශක 360. එහෙනම් මෙතන දැන් අපි දන්නවා A එකතු කිරීම A 2යි. B එකතු කිරීම B 2යි. C එකතු කිරීම C 2යි C. D එකතු කිරීම D 2යි D. සමාන වෙනවා අංශක 360ට. අපිට හොයන්න තියෙන්නේ A එකතු කිරීම B එකතු කිරීම C එකතු කිරීම D. මෙතන දැන් පද හතරෙන් අපිට පොදු සාධකයක් ගන්න පුළුවන් දෙක. ඇතුළට යනවා A එකතු කිරීම B එකතු කිරීම C එකතු කිරීම D. සමාන වෙනවා අංශක 360ට. දෙපැත්තම දෙකෙන් බෙදුවා නම් අපිට ලැබෙනවා A ධන B ධන C ධන D. උත්තරය අංශක 180යි. අංශක 180යි. ඊට පස්සේ දෙවනි ගාන බලන්න එකේ දෙවනි ගානේ කියනවා අපිට A ධන B වල අගය හොයන්න කියලා. A ධන B වල අගය හොයන්න කියලා තමයි අපිට කියන්නේ ඕක. A ධන B වල අගය. එතකොට A ධන B වල අගය හොයන්න නම් දැන් ඔයාට පේන්න ඕනි පුතේ මෙතන AOB කියන ත්‍රිකෝණයක් තියෙනවා. මෙයාගේ මේ ශීර්ෂයේ අගය අපි දන්නවා අංශක 80යි කියලා දීලා තියෙනවා. එහෙමනම් අපිට හොයන්න හරිම ලේසි.
මේ AOB කියන ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව සැලකුවා නම් අපිට A ධන B හොයාගන්න පුළුවන්. එහෙමනම් A ධන B එකතු කිරීම අංශක 80 සමාන වෙන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ට. එහෙනම් A ධන B වල අගය අපිට ලබා ගන්න පුළුවන් මේ එකතු කිරීම අංශක 80 අනිත් පැත්තට ගෙනියන්න. දැන් අංශක 80 අඩු වෙනවා. 180 න් අංශක 80 අඩු වුණාම අංශක 100යි. එහෙනම් A ධන B වල අගය ලැබෙනවා පුතේ අපිට අංශක 100යි කියලා. ඔන්න ඒකත් හෙව්වා. තුන්වෙනි ප්‍රශ්නේ මොකද්ද බලන්න අහන්නේ අපේ? තුන්වෙනි ප්‍රශ්නේ අහනවා C ධන D අගය සර්. C ධන D අගය. දැන් A ධන B වල අගය අපි දන්නවා අංශක 100යි කියලා. මෙතන A ධන B ධන C ධන D වල අගය අපිට තියෙනවා 180යි කියලා. දැන් A ධන B වල අගය අපි දන්න නිසා C ධන D වල අගය අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන් මෙන්න මේක භාවිතා කරලා. අපි ඒක ගමු. A ධන B ධන C ධන D එකතු අංශක 180. දැන් මේ A ධන B මෙතනත් A ධන B තියෙනවා අංශක 100යි. අංශක 100 එකතු කිරීම C ධන D සමාන වෙනවා අංශක 180ට. එහෙනම් මේ 100 අනිත් පැත්තට ගෙනිච්ච නම් C ධන D වල අගය අපිට ලැබෙනවා. අංශක 180 අඩු කිරීම 100. උත්තරේ ලැබෙනවා අංශක 80යි කියලා. C ධන D වල අගය. ඔන්න ඒකත් අපි හෙව්වා. ඊළඟට අහනවා COD කෝණයෙහි අගය. COD කෝණයෙහි අගය. ඒතර COD තියෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. මේ තියෙන්නේ COD කෝණයේ විශාලත්වය හොයන්න නම් අපි දන්නවා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව ගමු. COD කෝණය එකතු කිරීම C කෝණය එකතු කිරීම D කෝණය සමාන වෙනවා අංශක 180 ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් නිසා. දැන් අපි දන්නවා CD දෙන්නගේ එකතුව අංශක 80යි. COD කෝණය එකතු කිරීම අංශක 80 සමාන වෙනවා අංශක 180ට. දැන් මේ එකතු කිරීම අංශක 80 අනිත් පැත්තට ගෙනිච්චා නම් මේ COD කෝණයේ අගය අපිට ලබා ගන්න පුළුවන් අංශක 180න් අංශක 80ක් අඩු වෙනවා. කීයද උත්තරේ ඉන්නේ අංශක 100යි. දැන් COD කෝණයේ විශාලත්වය අංශක 100යි. ඊට පස්සේ හතරවෙනි ගාන බලන්න. හතරවෙනි ගානේ කියනවා පළවෙනි කොටස අභ්‍යන්තර කෝණවල එකතු අංශක 1620ක් වන බහුවස්ත්‍රයේ පාද ගණන සොයන්න කියලා. බහුවස්ත්‍රයේ පාද ගණන තමයි අපිට හොයන්න කියලා කියන්නේ. මේකේ බලන්න අභ්‍යන්තර කෝණවල එකතුව දීලා තියෙනවා. එතකොට හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. අපි දන්නවා ඕනම බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව ලබා ගන්න පුළුවන් සම්බන්ධය අංශක 180 වාරයක් in අඩු කිරීම 2. පාද ගානට වඩා 2ක් අඩුයි. එයාගේ ඇතුලේ ගොඩනගන්න පුළුවන් ත්‍රිකෝණ ගාන. එහෙනම් මෙන්න මේ කියන ත්‍රිකෝණවල මුළු එකතුව අභ්‍යන්තර කෝණවල එකතුව 1620යි කියලා කියනවා. දැන් අපිට n වල අගය හොයන්න තියෙන්නේ. මේ තියෙන්නේ සරල සමීකරණයක්. මේ සරල සමීකරණය විසඳුවා නම් අපිට ලැබෙනවා අභ්‍යන්තර කෝණවල එකතුව. දැන් අංශක 180 ගුණ කරලා බලමු ඇතුළ. 180යි n අඩු කිරීම 180 2ක් 360 සමාන වෙනවා 1620ට. දැන් මේ 360 අනිත් පැත්තට ගෙනියනවා. එතකොට ඒක අංශක 180යි n සමානයි අංශක 1620න් අංශක 360ක් අඩු වෙනවා. බිංදුවෙන් බිංදුවක් බිංදුවක් දෙකෙන් 6ක් බෑ එකක් ගත්තම 12න් 6ක් 6යි. මෙතන 5යි ඉතිරි 5න් 3ක් 2යි. මෙතන 1යි. 1260යි නේද? ඔව්. 180යි n. දැන් දෙපැත්තම 180ෙන් බෙදුවොත් පාද ගාන අපිට ලැබෙනවා. මේ 180ට මේ 180 කැපෙනවා පාද ගණනෙන් කඩ වෙනවා බිංදුවට බිංදුව කපනවා. මෙයා 9න් බෙදෙනවා 18 9 2යි 126 9න් බෙදෙනවනේ නේද? අභ්‍යන්තර මේකේ ඉලක්කම් දර්ශකයේ 9. 12ට 9 1යි 3ට 36ට 9 4යි 14යි. 2ට 2 1යි 14ට 2 7යි. එහෙනම්
in 7යි. එහෙනම් පාද ගණන 7යි. පාද ගණන 7යි. දෙවැනි එකේ තියෙනවා එකේ අභ්‍යන්තර කෝණවල එකතුව 3600ක් වන බහුවස්ත්‍රයේ පාද ගණන. එහෙනම් අංශක 180 වාරයක් n අඩු කිරීම 2 පාද ගණනට වඩා දෙකක් අඩුයි අභ්‍යන්තරයේ තියෙන ත්‍රිකෝණ ගණන. ඒ ත්‍රිකෝණ වල අභ්‍යන්තර කෝණ වල එකතුව මුළු එකතුව 3600යි කියලා තියෙනවා. ත්‍රිකෝණ ගණනේ. හොඳේ. එතකොට මේ ගණන පාද ගණන තමයි අපිට හොයාගන්න වෙන්නේ. 180යි n අඩු කිරීම 180 දෙකක් 360 සමාන වෙනවා 3600ට. දැන් මේ 360 අනිත් පැත්තට ගෙනියන්න පුළුවන් අංශක 180යි n සමානයි අංශක 3000. අපි වරද්දලා. කවුරුවක් කතා කරේ නෑ. එක දවසක් වරද්ද. මෙන්න මෙතන වරද්දුවා. මෙතන මේ අඩු කිරීම 360 අනිත් පැත්තට යද්දි මොකද වෙන්නේ? කතා කරන්න. එකතු කිරීමක් බවට පත් වෙනවා නේද? ඔව් මෙන්න එතන වැරදි පුතේ අපේ. සුළු කිරීම වරද්දලා තියෙනවා මම. හරි? ඒක අපි ආයි හදාගමු. මේ බිඳුවට මේ බිඳුවට ගුණා බිඳුවයි 6යි 2යි 8යි 3යි 6යි 9යි මෙතන 1යි 1980. එතකොට මේ 1980 තමයි 180 බෙදන්න ඕනේ. හරි. දැන් සුළු කරා නම් හරි. මෙයා 9න් බෙදෙනවා. 18 9 2යි 19ට 9 2යි 18යි එකක් ඉදිරි 18 9 2යි දැන් 2ට 2 1යි 22ට 11යි උත්තරේ 11යි පාද ගණන පළවෙනි එකේ 11යි දෙවෙනි එකේ බලන්න 3600ට මේ අඩු කිරීම 360 එකතු වෙනවා බලන්න එතකොට 3960 වෙනවා එතකොට 180යි n n වල අගය ගන්න පාද ගණන හොයන්න නම් දෙපැත්තම අංශක 180ෙන් බෙදන්න වෙනවා 180ට මේ 180 කැපෙනවා මේ බිඳුවට බිඳුව කපලා දානවා මේක 9න් බෙදෙනවා 18ට 9 2යි 3ට නෑ 39ට 4යි 36යි 3ක් ඉතිරි 36ට ආයි 4යි 44යි දෙකට 2 1යි 44ට 22යි එහෙනම් පාද ගණන 22යි පාද ගණන 22යි සරල සමීකරණයක් නේ විසඳගෙන වරහන් සහිත සරල සමීකරණයක්. තනි වරහණක් සහිත. සමීකරණ පාඩමේ ඉගෙන ගත්ත වරහන් දෙකක් දක්වා නේද? හරි. වරහන් තුනක් තියෙන සරල මේ සමීකරණ විසඳ ගන්නත් අපිට පුළුවන්. දැන් මම අද මෙතනින්දී පාඩම පටන් ගන්නවා පුතේ. ඔයාලට අඟහරුවාද මම උදේට මේ සම්භාවිතාවේ කොටසේ අවසාන අභ්‍යාසය සාකච්ඡා කරනවා. අවසාන අභ්‍යාස සාකච්ඡා කරනවා මම අඟහරුවාද උදේ. මම 5 ඉඳන් පටන් ගන්නවා. 5ට පටන් ගන්නවා පන්තිය. අඟහරුවාද උදේ 5 ඉඳන් 7 දක්වා අතිරේක පන්තියක් තියෙනවා. හරි? ලියා ගන්න මාතෘකාවක් බහුවස්ත්‍රයක බාහිර කෝණවල එකතුව. බහුවස්ත්‍රයක බාහිර කෝණවල එකතුව. අපි ඉස්සෙල්ලම බලන්නේ බහුවස්ත්‍රයක බාහිර කෝණයක් කියන්නේ මොකක්ද කියන එක. මේ බලන්නකෝ. මම ත්‍රිකෝණයක් නිර්මාණය කරනවා. මේ ත්‍රිකෝණේ ඔයාලට පේනවා. මේ ත්‍රිකෝණේ පාදයක් දික් කරලා තියෙනවා පුතේ. පාදයක් දික් කරාට පස්සේ මේ ත්‍රිකෝණයට පිටතින් කෝණයක් නිර්මාණය වෙනවා. මෙන්න මේ දික් කරපු බාහිර මේ පාදයට එක්ක මේ ත්‍රිකෝණේ තවත් පාදයක් සම්බන්ධ වීමෙන් කෝණයක් නිර්මාණය වෙනවා. එයා ත්‍රිකෝණයෙන් පිටත තමයි නිර්මාණය වෙන්නේ. ත්‍රිකෝණයෙන් පිටත තමයි නිර්මාණය වෙන්නේ. මෙන්න මේ ත්‍රිකෝණයට බාහිරින් නැත්නම් බහුවස්ත්‍රයක් අපි චතුරස්‍රයක් ගත්තොත් ඒ චතුරස්‍රයට බාහිරින් මම තව චතුරස්‍රයක් මෙතන අදින්නම්. බලන්න මේ චතුරස්‍රයක් නෙමෙයි තියෙන්නේ මේ චතුරස්‍රයේ මේ දික්කල පාදයක් තියෙනවා මේ පාදයක් දික් කරලා මෙන්න මේ දික්කල පාදය සහ චතුරස්‍රයේ තුල වූ පාදයක්
අතර කෝණයක් තියෙනවා. එයා පිහිටන්නේ මේ චතුරස්‍රයට පිටතින්, බහුවස්‍රයට පිටතින්. මෙතනත් බහුවස්‍රයට පිටතින්. මෙන්න මේ ආකාරයට ඕනෑම බහුවස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බහුවස්‍රයට පිටතින් සෑදෙන කෝණයට අපි කියනවා පුතේ ඒ බහුවස්‍රයේ බාහිර කෝණයක් කියලා. මේ තියෙන්නේ බාහිර කෝණයක්. බාහිර කෝණයක්. මේ තියෙන්නේ බාහිර කෝණයක්. පැහැදිලි? හරි. එතකොට දැන් මෙන්න මේ ශීර්ෂයේ මේ බාහිර කෝණය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට බලන්න මේ ත්‍රිකෝණයේ ශීර්ෂ කීයක් තියෙනවද? 3ක් තියෙනවා. පාද 3ක් තියෙනවා. ඔය පාද 3 පිටතට දික් කරගත්තට පස්සේ අපිට මේ ත්‍රිකෝණයට බාහිර කෝණ 3ක් නිර්මාණය කරගන්න පුළුවන්. මේ චතුරස්‍රයේ පාද 4ක් තියෙනවා. මේ පාද 4ම පිටතට දික් කරගත්තොත් අපිට මෙයාගේ බාහිර කෝණ 4ක් නිර්මාණය කරගන්න පුළුවන්. මට පුංචි ප්‍රශ්නයක් එනවා. බලන්න මේ ශීර්ෂය තුලදීම මට මේ පාදයේ පල්ලෙහාට දික් කරගන්නත් පුළුවන්. මම එක පාදයක දික් කරේ පාද දෙකක් තියෙනවනේ සෑම ශීර්ෂයකම සම්බන්ධ වෙන පාද දෙකක් තියෙනවා. එතකොට මේ පාදයක් මම පල්ලෙහාට දික් කරගත්තා. එතකොට බලන්න එතන ඒ පාදයේ දික් කිරීමෙනුත් බාහිර කෝණයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ තියෙන්නේ යා. එතකොට මේ බාහිර කෝණයේ විශාලත්වයට මෙන්න මේ බාහිර කෝණයේ විශාලත්වය සමාන වෙනවද? මේ දෙන්න අතර තියෙන සම්බන්ධය මොකක්ද? බුද්ධික. දෙන්නගේ අතර තියෙන සම්බන්ධය මොකක්ද? ප්‍රතිමුඛ කෝණ. හරියට හරි. ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ මොකක් වෙනවද? අගයන් සමානයි. සමානයි. ප්‍රතිමුඛ කෝණ සමානයි පුතේ. එතකොට ඕනෑම බහුවස්ත්‍රයක සෑම ශීර්ෂයකදීම බාහිර කෝණ නිර්මාණය කරන්න පුළුවන් දෙක බැගින්. හැබැයි ඒ බාහිර කෝණ දෙකම විශාලත්වයෙන් සමාන වෙනවා. හේතුව තමයි ප්‍රතිමුඛ කෝණ සමාන නිසා. ප්‍රතිමුඛ කෝණ සමාන නිසා. එහෙනම් දෙන්නම අපිට අඳගන්න ඕනේ නැහැ. එකෙක් ඇඳගත්තා නම් ඇති. එක්කෙනෙක් ඇඳගත්තා නම් ඇති. හරි? එහෙනම් එක පාදයක් දික් කිරීම ප්‍රමාණවත් වෙනවා. මෙයාගෙත් ඒ විදිහටම පුළුවන් මේ පාදයේ පල්ලෙහාට දික් කරගත්තා නම් මෙයාට මෙයා සමාන බාහිර කෝණයක් තව නිර්මාණය වෙනවා. ඒ දෙන්න ප්‍රතිමුඛ කෝණ සමානයි. හරි. එතකොට මෙන්න මෙයා බාහිර කෝණයක් වෙනවා. මේ දික්කල පාද දෙක අතර සෑදෙන කෝණය බාහිර කෝණයක් වෙනවද? නැහැ. නැහැ. එහෙනම් බාහිර කෝණයක් වෙන්න නම් මේ බහුවස්ත්‍රයේ දික්කල පාදයක් සමග බහුවස්ත්‍රයේ ඌ පාදයක් සම්බන්ධ වෙලා තියෙන්න ඕනි. ඉතිරි පාදයේ සම්බන්ධ වෙලා තියෙන්න ඕනි. දික්කල පාදය හැර ඉතිරි පාදයට එක්ක සාධන කෝණය තමයි බාහිර කෝණය වෙන්නේ. ඕනෑම බහුවස්ත්‍රයක දික්කල පාදයේ හැර දික්කල පාදයක් සමග ඒ ශීර්ෂයේ පවතින ඉතිරි පාදයේ අතර කෝණය තමයි බහුවස්ත්‍රයේ බාහිර කෝණය වෙන්නේ එක් එක් ශීර්ෂයේදී. හරි. එහෙනම් ලියා ගන්න මේ විදිහට තරු ලකුණක් දාලා ඕනෑම බහුවස්ත්‍රයක පාදයක් දික් කිරීමෙන් ඕනෑම බහුවස්ත්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන කෝණය සෑදෙන බහුවස්ත්‍රයට පිටතින් සෑදෙන කෝණය. එහෙමද? ඕනෑම බහුවස්ත්‍රයක පාදයක් දික් කිරීමෙන් බහුවස්ත්‍රයට පිටතින් සෑදෙන කෝණය එම බහුවස්ත්‍රයේ බාහිර කෝණයක් ලෙස එම බහුවස්ත්‍රයේ බාහිර කෝණයක් ලෙස එම බහුවස්ත්‍රයේ බාහිර කෝණයක් ලෙස හඳුන්වයි. සෑම ශීර්ෂයකදීම බහුවස්ත්‍රයට
බාහිර කෝණ දෙකක් නිර්මාණය කළ හැක. බාහිර කෝණ දෙකක් නිර්මාණය කළ හැක. ඒවා ප්‍රතිමුඛ කෝණ බැවින් ඒවා ප්‍රතිමුඛ කෝණ බැවින් ඒවා ප්‍රතිමුඛ කෝණ බැවින් එකිනෙකට සමාන වේ. එකිනෙකට සමාන වේ. එකිනෙකට සමාන වේ. හරි. ඔය රූප දෙක ඇඳ ගන්න පුතේ ඔයාලා. අස්ථාන පාඩම අමාරු එක්කෙනෙක් කියන්නේ මම කියා දෙන්නම් ආයිත්. ඉක්මනට ඔය රූප දෙක අඳගන්න. හරි. එතන ඉවරද? හොඳයි. හරි නේද? හරි. දැන් අපි මේ හොයන්න යන්නේ පුතේ මේ බහුවස්ත්‍රය වල බාහිර කෝණ වල එකතුව පිළිබඳව. එකතුව පිළිබඳව තමයි අපි හොයන්න යන්නේ. දැන් මම එක මකනවා ඈ. දැන් අපි දන්නවනේ මේ ත්‍රිකෝණේ නම් බාහිර කෝණ තුනක් නිර්මාණය කරන්න පුළුවන්. තුනක් නිර්මාණය කරන්න පුළුවන්. අපි අටවසරේ ඉගෙන ගත්ත ත්‍රිකෝණයක බාහිර කෝණ වල එකතුව. චතුරස්‍රයක බාහිර කෝණ වල එකතුව පිළිබඳව අපි ඉගෙනගෙන තියෙනවා. දැන් මේ ත්‍රිකෝණයේත් මට මේ විදිහටම දික් කරන්න පුළුවන් මේ ශීර්ෂයේදී. මේ ශීර්ෂයේදී මේ පාදයේ මත සම්පාදන වෙන විදිහට අඩිගුල තියලා මේ විදිහට දික් කරන්න පුළුවන්. ඔය බාහිර කෝණ තුනක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම මේ චතුරස්‍රයේත් අපිට පුළුවන් මේ විදිහටම. පාද මත සමපාත වෙන විදිහට මීටර උඩ තියාගෙන මම නැත්නම් අඩිගුල තියාගෙන ඔය විදිහට දික් කරගන්නවා. මේ පාදයේ මත සමපාත වෙන විදිහට මේ විදිහට තියාගෙන මෙහෙම දික් කරගන්නවා. මට පුළුවන් මේක දික් කරන්න නැතුව ඕන මේ පැත්තට දික් කරගන්නත් ඈ. කැමති පැත්තකට මට දික් කරගන්න පුළුවන්. එතකොට දැන් මේ චතුරස්‍රයේ බාහිර කෝණ හතරක් නිර්මාණය වෙලා තියෙනවා. ත්‍රිකෝණයේ 3යි චතුරස්‍රයේ 4යි. මේ බලන්නකෝ මම ඇඳගෙන තියෙනවා මෙතන පංචාස්ත්‍රය. පේනව නේද? ඒ පංචාස්ත්‍රයේ බාහිර කෝණ පහක් තියෙනවා. බාහිර කෝණ පහක් තියෙනවා. ඔය පහත් මට ගන්න පුළුවන්. හරි. හයි එතනින් තියෙනවා. මෙයාගේ මම නම් කරනවා A B C කියලා. මෙයාගේ A B C D කියලා ගන්න පුළුවන්. බලන්න මේ ත්‍රිකෝණේ බාහිර කෝණවල එකතුව අපි ඉගෙනගෙන තියෙනවා A එකතු කිරීම B එකතු කිරීම C. අපිට බාහිර කෝණවල එකතුව ලැබෙනවා අංශක 360යි කියලා. අපි ඒක ඉගෙනගෙන තියෙනවා. මේක අපිට හොයාගන්න පුළුවන්. ප්‍රැක්ටිකලි හොයාගන්න පුළුවන් ක්‍රියාකාරකමක් මගින්. මම මේ ක්‍රියාකාරකම ඔයාලට දැන් පෙන්නන්නම්. මේ චතුරස්‍රයේ බාහිර කෝණවල එකතුව අපිට ලබා ගන්න පුළුවන් මේ A B C D කියන මේ කෝණ හතරේ එකතුවෙන්. මේ බාහිර කෝණ හතරේ එකතුවෙන්. එකත් අංශක 360යි කියලා අපිට ලැබෙනවා. හරි.
ඒ වගේම මේ පංචාශ්‍රය සැලකුවොත් මට ඒකත් මම එතනින් මම ඔයාලට ඒ ක්‍රියාකාරකම පෙන්නන්නම් මේක ඔයාලට පේන්න ඕන නිසා මම මාකර් පෑනෙන් මේ පංචාශ්‍රය අඳ ගන්නවා. මේ බලන්නකො. මෙයා A, මෙයා B, මෙයා C, D, මෙයා E. මේ දැන් පේනවා හැමෝටම. පේනවනේ. දැන් මම මේ පංචාශ්‍රයේ මේ තියෙන බාහිර කෝණ 5 කපලා ගන්නවා. ඔයාලට මතක නම් මට කියන්න මේ ත්‍රිකෝණයේ බාහිර කෝණවල එකතුව හොයන්න ඔයාලා බාර කරපු මේ ක්‍රියාකාරකම් මොකක්ද කියලා මතක දරුවෝ කියන්න බලන්න. මේ බාහිර කෝණ 3 ඉරලා ගන්නවා. මම කපලා ගත්තානේ එළියට. එළියට අරගෙන මොකද්ද කරන්නේ? අංශක 360ක් කියන්නේ ලක්ෂයක් වටේ කෝණවල එකතුව. අපි බලනවා ලක්ෂයක් වටා සමපාත වෙනවද කියලා මේ කෝණ 3. හරියටම සමපාත වෙනවා පුතේ. හරියටම සමපාත වෙනවා. ඔව් ලක්ෂයක් වටේට ඇලෙව්වා. මතකද ඔයාලට මම පන්තියේදී කරලා පෙන්නනවා. මේකෙත් එහෙමයි. මෙතන කෝණ 4ක් තියෙනවා බාහිර කෝණ 4. මේ බාහිර කෝණ 4ම හරියටම ලක්ෂයක් වටේ අලව ගන්න පුළුවන් සමපාත කරගන්න පුළුවන්. මෙතන කෝණ 5ක් තියෙනවා. ඒ කෝණ 5ත් අපිට මේ ලක්ෂයේ වටේ සමපාත කරගන්න පුළුවන්. මම ඒක කපලා බලන්න. මම මේ කෝණ 5 කපලා ගන්නවා දැන් එළියට. බලන්න මෙන්න එක කෝණයක් මෙන්න තවත් කෝණයක් මෙන්න තවත් කෝණයක් මෙන්න තවත් කෝණයක් මෙන්න කෝණ. දැන් මේ බාහිර කෝණ සියල්ලම මම අයින් කරලා තියෙනවා. එළියට අරගෙන තියෙනවා. හරි. දැන් ওই කෝණ ටික මම සම්පූර්ණයක් කරගෙන යනවා.
බලමු මේ විදිහට තියාගන්න පුළුවන්ද කියලා. මම මේ ලක්ෂයක් වටා සමපාත කරනවා. දැන් මම 3ක් කලවලා ගත්තා. හරියටම සමපාත කරගන්න පුළුවන්. බලන්න මේ ලක්ෂයේ වටේට මේ කෝණ පහම සමපාත වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා පංචාශ්‍රයකත් පුතේ බාහිර කෝණ පහේ එකතුව සැලකුවොත් ඒ කෝණ පහත් මේ ලක්ෂයේ වටා සමපාත කරගන්න පුළුවන්. එහෙමනම් අපිට පැහැදිලි හරි පංචාශ්‍රයකත් බාහිර කෝණවල එකතුව අංශක 360යි කියලා. දැන් අපි දන්නවා ත්‍රිකෝණයක බාහිර කෝණවල එකතුව අංශක 360යි. චතුරස්‍රයක බාහිර කෝණවල එකතුවත් අංශක 360යි. පංචාශ්‍රයකත් බාහිර කෝණවල එකතුව අංශක 360යි. ෂඩාශ්‍රයක ගත්තත් බාහිර කෝණ 6 එකතුව අංශක 360යි. එහෙනම් ඕනෑම බහුවස්ත්‍රයක් සැලකුවොත් එයාගේ බාහිර කෝණවල එකතුව අංශක 360ක් වෙනවා. පැහැදිලි? හරි. ඔයාලා දැනට මෙන්න මේ දෙන්න විතරක් ඇඳගෙන මේක ලියා ගන්නකො. මේ ත්‍රිකෝණය සහ චතුරස්‍රය ඇඳලා බාහිර කෝණ මෙයාගේ 3යි මෙයාගේ 4යි ඇඳලා ABCD එකතුව අංශක 360යි කියලා ලියලා පෙන්නන්න. ඊට පස්සේ අපි සම්බන්ධය දෙන්න. ඉවර නම් හරි කියන්නේ. ඉෂාන් ඉන්නවද අද? ඉෂාන් නෑනේ. හොඳයි. කෙනෙක් ඉවරයි. ඉක්මනට කරන්න කරපු අය මට මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. හරි. අනිත් අය ඉවරද? තාම අඳිනා ඉන්නවද? සුගන්ධ ඉවරද?
හරි ඉක්මනට කරන්න. සදාශ්‍රය අඳින්න අවශ්‍ය නැහැ. සර් පේන්නේ නැහනේ අඳින්න. පේන්නේ කියන්නේ? සර්ව පේන්නේ නැහැ. මේ බෝඩ් එක පේන්නේ ස්ක්‍රීන් එක නැද්ද? කළු වෙලා. ඔය. එතකොට ස්ක්‍රීන් එකේ කාගේ හරි නමක් වැල්ලා තියෙනවද? නෑ සර්. ඒ මොකද ස්ක්‍රීන් එක කළු වෙලා තියෙන්නේ? ඉස්සෙල්ලා පෙනුන්නේ නැද්ද මාව? මේ කියා දෙනකොට පෙනුන්නේ නැද්ද ඔයාට? සුගන්ධි දැන් පේනවා සර්. ඉක්මනට වැඩේ කරගන්න ලියා ගන්න. දැන් පේනවා සර්. හරි ඉක්මනට ලියා ගන්න. ඉවරද? ඉවරයි සර්. හරි. දැන් යටින් තරු ලකුණක් දාලා මෙහෙම ලියා ගන්න. තරු ලකුණක් දාලා ලියා ගන්න. ඕනෑම බහුවස්ත්‍රයක පාද ගාන ඕනෑම ප්‍රමාණයක් ඇති. ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණවල එකතුව අංශක 360ක් වේ. අංශක 360ක් වේ. අංශක 360ක් වේ. හරිද? මම දැන් මේක මකනවා. දැන් අපි බලමු බහුවස්ත්‍ර කීපයක බාහිර කෝණ ඇසුරෙන් ගැටලු විසඳන්නේ කොහොමද කියන එක. මේ කෝණේ x මෙයා අංශක 100යි මෙයා අංශක 130යි. මට හොයලා ඕනි මේ x කියන කෝණයේ විශාලත්වය. දැන් අපි දන්නා මේක ගැටලු විසඳීමේදී අපිට භාවිතා කරන්න පුළුවන් පුතේ මේ බහුවස්ත්‍රයේ බාහිර කෝණවල එකතු අංශක 360යි කියලා අරගෙන. එහෙමනම් x එකතු කිරීම අංශක 100 එකතු කිරීම අංශක 130 සමාන වෙනවා අංශක 360ට. අංශක 360ට. දැන් මේව එකතු කරලා බලමු. x එකතු කිරීම 100යි 130යි එකතු වුනහම 230යි. සමාන වෙනවා අංශක 360ට. මේ x වල අගය හොයන්න නම් මේ අංශක 230 ඉවත් කරගන්න වෙනවා. අංශක 360න් අඩු වෙනවා අංශක 230. 300ගෙන් 230ක් අඩු වුනහම කීයද උත්තරේ? අංශක 130යි. එහෙනම් x කියන කෝණයේ විශාලත්වය අපිට ලැබෙනවා අංශක 130යි කියලා. තව එකක් අපි බලමු. චතුරස්‍රයක් සලකනවා. මේ විදිහට. මේ කෝණය අංශක 80යි කියලා දීලා තියෙනවා. මේ කෝණය x මෙයා x එකතු කිරීම අංශක 50.
මේ කෝණයේ අංශක 70. දැන් මට හොයලා ඕනි මේ x වල විශාලත්වය. අපිට දීලා නැහැ මේ කෝණයේ විශාලත්වය. නමුත් මේ ශීර්ෂයේදී මේ තියෙන බාහිර කෝණයේ විශාලත්වය අපිට හොයාගන්න පුළුවන්. කොහොමද? අපි දන්නවා මෙතන තියෙන සරල රේඛාවක්. මේ සරල රේඛාවක් මේ ශීර්ෂය මත පිහිටලා තියෙන මේ සරල රේඛාවක් දික්කල පාදය. එතකොට මේ බාහිර කෝණය සහ අභ්‍යන්තර කෝණය පිහිටලා තියෙන සරල රේඛාවක් මත. නැත්නම් සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක 180ක් වෙනවා. මේ කෝණයේ අංශක 80යි නම් මෙන්න මේ කෝණයේ විශාලත්වය කීයක් වෙන්න ඕනිද? ඔයාලා ඒක තීරණය කළා මට කියන්න ඉක්මනට. හරි. අංශක 100යි නේද? අංශක 100යි. සරල රේඛාව මත බද්ධ කෝණ නිසා. දැන් ඔන්න බාහිර කෝණ හතරම තියෙනවා. දැන් මේ බාහිර කෝණේ කෝණ හතරේ එකතුව අංශක 360ට සමාන කරමු. එතකොට අපි පටන් ගමු x එකතු කිරීම x එකතු කිරීම 50 එකතු කිරීම මෙතන 70 එකතු කිරීම මෙතන 100 සමාන වෙනවා අංශක 360ට. දැන් මේ x වලට x එකතු වුණාම 2x. මේ දන්න අගයන් ටික අපිට එකතු කරගන්න පුළුවන්. 100යි 70යි 170යි. 170යි 50යි එකතු වුණාම කීයද? 220යි නේද? 220යි. එතකොට දැන් මේ 2x වල x වල අගය හොයන්න මේ 360න් මේ 220 අනිත් පැත්තට ගෙනියනකොට අඩු වෙනවා 220ක්. ඒක අඩු කරලා බලමු බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. 6න් 2ක් අඩු වුණාම 4යි. 3න් 2ක් අඩු වුණාම 1යි. 140යි. දැන් x වල දෙගුණය සමාන වෙනවා 140ට. දැන් දෙපැත්තම දෙකෙන් බෙදුවා නම් x වල අගය ලැබෙනවා අංශක 70යි කියලා. පැහැදිලිද ගත්ත හැටි? අංශක 70. ගොඩක් හොඳයි අසංගී. හරි. දැන් ඔයාලා මේ ගණන් දෙක හදාගන්න. මේ ගණන් දෙක හදලා මෙන්න මේ ගණන් ටික ලකුණු කරගන්න අච්චු පොතේ තියෙන. අච්චු පොතේ තියෙන මෙන්න මේ ගණන් ටික ලකුණු කරගන්න. අච්චු පොතේ 25යි 2 අභ්‍යාස මාලාවේ. 25යි 2 අභ්‍යාස මාලාවේ. දැන් හදන්න ඕනි 25යි 2 අභ්‍යාස මාලාවේ දෙවනි ගානේ පළවෙනි කොටස දෙවනි කොටස තුන්වෙනි කොටස රූප අඳින්න ඕනි ඊට පස්සේ පස්වෙනි කොටස මෙන්න මේ ගණන් හතර හදන්න දෙවෙනි ගානේ මේ ගණන් හතර හදන්න වේගෙන් හදන්න දැන් පටන් ගන්න රූප අඳින්න ඕනි මේ ගණන් දෙකත් හදාගන්න මම විනාඩි 8ක් දෙනවා
Sir, hari. Phone එක ගිනහලා නැහැ. Belanja rumah berapa ya? Begitu dia. Ya, begitu dia. ඉවරද පුතේ? ඔව්. දෙවනි ගානේ පළවෙනි කොටස දෙවනි කොටස තුන්වෙනි කොටස පස්වෙනි කොටස. හරිද? 97 ඉවරද? හොඳයි. 97 ඉවරද?
හොඳයි. චමෝදිනී ඉවරද පුතේ? චමෝදිනී පාරමී හරි සර්. පටන් ගමුද? පටන් ගමු. පළවෙනි ගාන. පළවෙනි ගානේ රූප සටහන මෙන්න මේ ආකාරයට තියෙනවා. ඔය විදිහට. මේ කෝණය x, මේ කෝණය අංශක 50. මෙයා y. මේ කෝණය අංශක 120. එතකොට දැන් අපි දන්නවා මෙයාගේ තියෙන පහත සඳහන් එක් බහුවස්ත්‍රයේ ඉංග්‍රීසි අක්ෂරයේ මගින් දක්වා ඇති කෝණයේ විශාලත්වය සොයන්න කියලා. කෝණවල විශාලත්වය සොයන්න කියලා. මෙතන x සහ y කියන කෝණ දෙකක් තියෙනවා. එතකොට x වල අගය හොයන්නත් පුළුවන් y වල අගය හොයන්නත් පුළුවන්. දැන් අපිට y වල අගය හොයන්න බෑ පුතිය. මෙතන x වල අගය හොයන්නේ නැතුව. මෙතන x වල අගය අපිට පහසුවෙන් ලබා ගන්න පුළුවන්. මෙතන මේ තියෙන සරල රේඛාවක් අපි දන්නවා මේ බාහිර කෝණය සහ අභ්‍යන්තර කෝණය පිහිටලා තියෙන මේ සරල රේඛාව මත. සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණවල එකතු අංශක 180ක් වෙනවා. එහෙනම් x එකතු කිරීම අංශක 50 සමාන වෙනවා අංශක 180ට. එහෙනම් x වල අගය හොයන්න අංශක 180න් මේ එකතු කිරීම 50 අනිත් පැත්තට යද්දි අඩු කිරීමක් බවට පත් වෙනවා. එතකොට පිළිතුර අංශක 130යි. ඔය x කියන කෝණයේ විශාලත්වය. දැන් අපිට පුළුවන් මේ ත්‍රිකෝණයේ බාහිර කෝණවල එකතුව සලකලා y කියන ඉංග්‍රීසි අක්ෂරයේ අගය ලබා ගන්න. එහෙනම් y එකතු කිරීම x වෙනුවට දැන් අපිට මේ කෝණය දාන්න පුළුවන් අංශක 130ට. එකතු කිරීම මෙතන අංශක 120 සමාන වෙනවා ත්‍රිකෝණයක බාහිර කෝණ බහුවස්ත්‍රයක බාහිර කෝණවල එකතුව අංශක 360යි. හරි? එතකොට 130යි 120යි එකතු වුනහම අපි දන්නවා 250යි. සමාන වෙනවා අංශක 360ට. නම් y කියන කෝණයේ විශාලත්වය අපිට ලබා ගන්න අංශක 360න් මේ 250 අපි අඩු කරගමු. උත්තරය ලැබෙනවා 0.0 අඩුනා 0යි 6න් 5 අඩුනහම 1යි 3න් 2 අඩුනහම 1යි. නම් y කියන කෝණයේ විශාලත්වය අපිට ලැබෙනවා අංශක 110යි කියලා. මම හිතනවා පළවෙනි ගානේ ඔයාලා මේ x වල අගය සහ y වල අගය නිවැරදිව ලබාගෙන ඇති. දෙවෙනි ගාන බලන්න. ගණිත කෝණයක්, මේ ත්‍රිජ කෝණයක්, මේ කෝණය අංශක 60යි, මේ කෝණය a. නම් a වල අගය තමයි අපිට හොයන්න තියෙන්නේ. දැන් චතුරස්‍රයක් මෙයාගේ බාහිර කෝණ හතරක් තියෙනවා. ඒ කෝණ හතර එකතුව අංශක 360ට සමාන කරනවා. එතකොට a එකතු කිරීම මේ කෝණය 90යි, මේ කෝණය 60යි, මේ කෝණය අංශක 90යි. සමාන කරනවා අංශක 360ට. 90යි 90යි 180යි 180ට 60ක් එකතු වුනහම 240 සමාන වෙනවා අංශක 360ට. දැන් ඒ කෝණයේ විශාලත්වය අපිට ලැබෙනවා අංශක 360න් මේ 240 අනිත් පැත්තට ගෙනිච්චාම අඩු කිරීමක් වෙනවා. දැන් 360න් 240 අඩු වුණාම අංශක 120යි. ඔන්න ඒ කියන කෝණයේ විශාලත්වය ලැබුණා අපිට අංශක 120යි කියලා. අංශක 120යි කියලා. දෙවෙනි ගානත් හරි. දැන් ඊළඟට තුන්වෙනි ගාන මම දුන්නා ඔයාලට. තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ බලන්න මෙතන තියෙන ෂඩාශ්‍රයක්. එයාගේ මම දැන් මෙතන තියෙනවා මෙයා b මෙයා a. ඉතින් බාහිර කෝණ සියල්ලම a විශාලත්වයෙන් සමානයි නේ. දැන් අපිට මේකේ හොයන්න ලේසිම ඉස්සෙල්ලම හොයන්න ඕනි a කෝණයේ විශාලත්වය. a කියන කෝණයේ විශාලත්වය තමයි අපි ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ. a කෝණයේ විශාලත්වය හෙව්වනම් මේ b කෝණයේ විශාලත්වය පහසුවෙන් අපිට ලබා ගන්න පුළුවන්. දැන් අපි දන්නවා මේ තියෙන බාහිර කෝණ 6ක් තියෙනවා. මෙතන මේ බාහිර කෝණ 6ම විශාලත්වයෙන් සමානයි. එහෙනම් 6යි a සමාන වෙනවා අංශක 360ට.
එහෙනම් ඒ වල අගය හොයන්න දෙපැත්තම 6න් බෙදමු. 6ට 6 කැපෙනවා. ඒ වල අගය ලැබෙනවා අංශක 60යි. දැන් b වල අගය හොයන්න b එකතු කිරීම a සමානයි අංශක 180ට. මොකද මේ සරල රේඛාවන් මත පිහිටලා තියෙන නිසා. එහෙනම් a කෝණයේ අංශක 60 නිසා අපිට දැන් b කෝණයේ අගය අපිට පහසුවෙන් හොයන්න පුළුවන්. b සමානයි අංශක 180 අඩු කිරීම අංශක 60 සමාන වෙනවා අංශක 120ට. b කෝණයේ විශාලත්වය අංශක 120යි. ඊට පස්සේ පස්වෙනි කොටසේදී පස්වෙනි කොටස පස්වෙනි කොටසේ දීලා තියෙනවා මෙන්න මේ වගේ රූපයක්. කොණයක් තියෙන්නේ මෙහෙමයි. හරි. මෙන්න මේ විදිහට. දැන් මේකේ මේ කෝණයේ අංශක 70යි. මෙන්න මේ කෝණය y, මේ කෝණය x, මේ කෝණයත් x, මේ කෝණය අංශක 40යි. හරි. x වල සහ y වල අගය හොයන්න තියෙනවා. අපිට මුලින්ම මේක හොයාගන්න ලේසි x වල අගය. x වල අගය හොයන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතු අපිට සලකන්න පුළුවන්. එහෙනම් x එකතු කිරීම අංශක 40 සමාන කරනවා අංශක 180ට. x වලට x එකතු වුණාම 2x සමාන වෙනවා මේ 40 අනිත් පැත්තට ගෙනියනකොට අංශක 180ෙන් 40ක් අඩු වෙනවා. 180ෙන් 40ක් අඩු වුණාම අංශක 140යි. දැන් x වල දෙගුණය සමාන වෙනවා අංශක 140ට. දැන් දෙපැත්තම දෙකෙන් බෙදුවොත් අපිට x වල අගය ලැබෙනවා අංශක 70යි කියලා. අංශක 70යි කියලා. දැන් අපිට මේ පංචාශ්‍රයේ බාහිර කෝණවල එකතු අපි සලකන්න පුළුවන්. මෙයා ඍජු කෝණයක් නිසා එළියෙන් එක්කන ඍජු කෝණයක්. එහෙනම් අපි බලමු. y එකතු කිරීම මේ අංශක 90, මෙතන අංශක 70, මෙතන බාහිර කෝණය x, මෙතන බාහිර කෝණය අපි හොයාගමු. මෙතන බාහිර කෝණය x, ඒ කියන්නේ අංශක 70. මෙතන බාහිර කෝණය අපිට දීලා නැහැ. ඒක අපිට හොයාගන්න පුළුවන්. මොකද හේතුව මෙන්න මේ පාදයේ දික් කළාට පස්සේ ලැබෙන කෝණය තමයි මේ අංශක 40 මෙතන. එතකොට මෙයා x නිසා මෙන්න මේ කෝණයත් x. එයා තමයි බාහිර කෝණය x. එයා අංශක 70. සමාන වෙනවා අංශක 360කට. අංශක 360කට. දැන් අපි මේ ටික එකතු කරලා බලමු. y එකතු කිරීම 70 3ක් 210යි. 210යි 90යි එකතු වුණාම අංශක 300යි නේද? එහෙනම් 360ට සමානයි. එහෙනම් y වල අගය හොයන්න අංශක 360න් අඩු කරමු අපි අංශක 300යි. එතකොට පිළිතුර අංශක 60යි කියලා අපිට ලැබෙනවා. y කෝණයේ විශාලත්වය අංශක 60යි. හරි. අපිට දැන් ඉතිරි වෙලා තියෙන්නේ සවිදි බහුවස්ත්‍ර. සවිදි බහුවස්ත්‍රයකත් අභ්‍යන්තර කෝණවල එකතුව බාහිර කෝණවල එකතුව පිළිබඳව දැන් අපි ඉගෙන ගමු. ලියාගන්න මාතෘකාවක් සවිදි බහුවස්ත්‍ර කියලා. අද පුතේ අපේ මේ පාදවල දිග සමාන වූද අභ්‍යන්තර කෝණවල විශාලත්වය සමාන වූද
අභ්‍යන්තර කෝණවල විශාලත්වයේ සමාන වූද බහුවස්ත්‍රය සවිධි බහුවස්ත්‍රයක් ලෙස හඳුන්වයි. සවිධි බහුවස්ත්‍රයක් ලෙස හඳුන්වයි. අයි කියන්නම් පාද සියල්ලම දිගින් සමාන වූද අභ්‍යන්තර කෝණ සියල්ල විශාලත්වයෙන් සමාන වූද බහුවස්ත්‍රය සවිධි බහුවස්ත්‍රයක් ලෙස හඳුන්වයි. මේ රූප සටහන් තුන ඇඳගන්න. පුතේ මට විනාඩි 10ක් දෙන්න. ඔයාලා විනාඩි 10ක් ඔය විදිහටම ඉන්න. පන්තියේ ඉන්න විනාඩි 10ක්. හරි. එතකොට අපි දන්නවා ඕනෑම බහුවස්ත්‍රයක පාද දිගින් සමාන වූද අභ්‍යන්තර කෝණ විශාලත්වයෙන් සමාන වූද බහුවස්ත්‍ර වලට තමයි අපි කියන්නේ සවිධි බහුවස්ත්‍ර කියලා. එතකොට පුතේ මේ දැන් අභ්‍යන්තර කෝණ පමණක් සමාන වෙච්ච දැන් මෙතන ඍජු කෝණාශ්‍රය ගත්තොත් මේ ඍජු කෝණාශ්‍රයේ අභ්‍යන්තර කෝණ සියල්ලම සමානයි. නමුත් පාද සියල්ල දිගින් සමාන වෙලා නැහැ. අභ්‍යන්තර කෝණ සියල්ල සමානයි. නමුත් පාද සියල්ල දිගින් සමාන නැහැ. එහෙනම් අපිට මේක සලකන්න බෑ සවිධි බහුවස්ත්‍රයක් කියලා. තව එකක් තියෙනවා. මෙයා බලන්න. මෙයාට කියනවා අපි රොම්බසය කියලා. මෙයාගේ තියෙන විශේෂ ලක්ෂණය තමයි මෙයාගේ පාද සියල්ල දිගින් සමානයි. හැබැයි අභ්‍යන්තර කෝණ සමාන නැහැ. මේ දෙක සම්මුඛ කෝණ දෙක සමානයි. මේ දෙන්න සමානයි. මෙයාටත් අපිට කියන්න බෑ සවිධි බහුවස්ත්‍රයක් කියලා. දැන් ඔයාලට පේනවා ඇති මෙයාගේ අභ්‍යන්තර කෝණ සියල්ලම සමාන වූ අභ්‍යන්තර කෝණ සියල්ල පමණක් සමාන වූ පමණින් එය සවිධි බහුවස්ත්‍රයක් වෙන්නේ නැත. පාද සියල්ලම දිගින් සමාන වූ පමණින්ම එය සවිධි බහුවස්ත්‍රයක් වන්නේ නැත. ඒක පැහැදිලි. එහෙමනම් මේ දෙකම සම්පූර්ණ විය යුතුයි මෙයා සවිධි බහුවස්ත්‍රයක් වීමට නම්. ඒ කියන්නේ පාද සියල්ලම දිගින් සමාන විය යුතුයි. ඒ වගේම අභ්‍යන්තර කෝණ සියල්ලම විශාලත්වයෙන් සමාන විය යුතුයි. හරි. දැන් අපි බලමු මේ අභ්‍යන්තර කෝණ සියල්ලම විශාලත්වයෙන් සමාන වෙනවා කියන්නේ මේ සවිධි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ සියල්ලම විශාලත්වයෙන් සමාන වෙනවා කියලා කියන්නේ ඒ සෑම බහුවස්ත්‍රයකම බාහිර කෝණත් විශාලත්වයෙන් සමාන වෙනවා. දැන් ත්‍රිකෝණය ගත්තොත් එයාගේ අභ්‍යන්තර කෝණ තුනම විශාලත්වයෙන් සමාන නිසා සෑම බාහිර කෝණයක්ම විශාලත්වයෙන් සමාන වෙනවා. ඒ වගේම මෙයාගේ අභ්‍යන්තර කෝණ සියල්ල සමචතුරස්‍රයේ විශාලත්වයෙන් සමාන වෙන නිසා එයාගේ බාහිර කෝණ සියල්ලත් විශාලත්වයෙන් සමාන වෙනවා. මේ සවිධි පංචාශ්‍රයේ අභ්‍යන්තර කෝණ සියල්ලම විශාලත්වයෙන් සමාන වෙන නිසා එයාගේ බාහිර කෝණත් විශාලත්වයෙන් සමාන වෙනවා. ඒක පැහැදිලිව.
අපි ගණන් ටිකක් හදලා බලමු. මේ විදිහට යටින් තරු ලකුණක් දාලා ලියා ගන්න. අපි බාහිර කෝණ සමානයි කියන එක අපි ලියා ගමුකෝ. ලියා ගන්නකො මෙහෙම. සවිධි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ සියල්ල එකිනෙක සමාන බැවින් ඒවායේ බාහිර කෝණද එකිනෙකට සමාන විශාලත්වයක් ගනී. අඟහරුවාදා පටන් ගන්න පුළුවන් VGA භාග පාඩම. අපි එදාට VGA භාග පාඩම ඉවර කරනවා. අපි ගානක් හදලා බලමු පුතේ. ලියා ගන්න මේ ගාන. සවිධි ත්‍රිකෝණයක. ඔකට කියනවා සමපාද ත්‍රිකෝණය කියලා. හරි. සවිධි ත්‍රිකෝණයක බාහිර කෝණයක විශාලත්වය සොයා එමගින් අභ්‍යන්තර කෝණයකද විශාලත්වය සොයන්න. හරි. දැන් සවිධි ත්‍රිකෝණයක්. ඒ කියන්නේ සමපාද ත්‍රිකෝණයක්. සමපාද ත්‍රිකෝණයක් නම් පුතේ එයාගේ පාද සියල්ල දිගින් සමානයි. ඒ වගේම අභ්‍යන්තර කෝණ සියල්ලම විශාලත්වයෙන් සමානයි. බාහිර කෝණ සියල්ලත් විශාලත්වයෙන් සමානයි. බාහිර කෝණ 3ක් තියෙනවා එයාට. පාද ගානට කෝණ ගාන සමාන වෙනවනේ නේද? ඔව්. එහෙනම් අපිට මෙයාගේ මුලින්ම හොයන්න කියන්නේ බාහිර කෝණයක විශාලත්වය. අපි දන්නවා සමපාද ත්‍රිකෝණේ නැත්නම් සවිධි ත්‍රිකෝණේ පාද 3ක් තියෙනවා. ඒ කියන්නේ බාහිර කෝණ 3ක් තියෙනවා. එහෙනම් මේ බාහිර කෝණ තුනේහි අපිට විශාලත්වය අපි දන්නවා. බාහිර කෝණ වල විශාලත්වය ඉන්නේ ඕනම් බහුවස්ත්‍රයක අංශක 360යි. එහෙනම් මේ කෝණ තුනේ විශාලත්වයත් අංශක 360යි. එහෙනම් දැන් අපිට හොයන්න පුළුවන් බාහිර කෝණයක මම මේ කෝණ ලකුණ දානවා. කෝණයක විශාලත්වය හොයන්න අපිට පුළුවන් පුතේ අංශක 360 3ෙන් බෙදන්න. කීයද එතකොට එන්නේ අංශක 120යි. අංශක 120යි. එක බාහිර කෝණයක විශාලත්වය වෙන්නේ. දැන් බාහිර කෝණයක විශාලත්වය හෙව්වට පස්සේ අපිට පුළුවන් පුතේ අභ්‍යන්තර කෝණයක විශාලත්වය හොයන්න. මොකද ඕනෑම බහුවස්ත්‍රයක ශීර්ෂයක බාහිර කෝණයේ සහ අභ්‍යන්තර කෝණයේ එකතුව වෙන්නේ අංශක 180. සරල රේඛාවක් මත බද්ධ කෝණ හරි. එහෙනම් දැන් අපිට හොයන්න පුළුවන් අභ්‍යන්තර කෝණයක අගය නැත්නම් විශාලත්වය.
ලබා ගන්න මේ අංශක 180න් අඩු කරනවා අංශක 120ක්. උත්තරේ අංශක 60යි. ඔයාලට පැහැදිලි. හරි. ඉක්මනට ඔක හදා ගන්නකෝ. අශානි ඉවරද? හදලා ඉවරද? ඉවරයි නේද? හදලා ඉවරද? ලියලා ඉවරද? ලියාගන්න මේ ගාන. සවිදි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණයක විශාලත්වය අංශක 140ක් වේ. අංශක 140ක් වේ. එහි රෝමිලකම් අංක 1 බාහිර කෝණයක විශාලත්වය සොයන්න. රෝමිලකම් අංක 2 පාද ගණන සොයන්න. දැන් මේ ගාන මම හදන්නේ නැහැ. ඔයාලට මම උදව්වක් කරනවා. හරිද? මම කරන උදව්ව තමයි මේ ගාන මම ඔයාලට පැහැදිලි කරලා දෙනවා කොහොමද මේක හදන්නේ කියලා. ඊට පස්සේ හදන්න. හරි. දැන් ඔයාලට උතන දීලා තියෙන්නේ අභ්‍යන්තර කෝණයක විශාලත්වය අංශක 140යි කියලා. එයා සවිදි බහුවස්ත්‍රයක් කියලා කියනවා. ඒ කියන්නේ අභ්‍යන්තර කෝණ සියල්ලම විශාලත්වයෙන් සමානයි. 140 බැගින්. බාහිර කෝණත් විශාලත්වයෙන් සමානයි. දැන් අපි දන්නවනේ පුතේ ඕනෑම බහුවස්ත්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ සහ අභ්‍යන්තර කෝණයේ එකතුව අංශක 180ට සමානයි. බාහිර කෝණයේ සහ අභ්‍යන්තර කෝණයේ එකතුව සරල රේඛාවක් මත පිහිටන නිසා. එහෙමනම් අපිට මුලින්ම මෙතෙන්දී හොයන්න කියන්නේ බාහිර කෝණයක අගය. එහෙනම් බාහිර කෝණයේ විශාලත්වය යාට හොයන්න පුළුවන්. අංශක 180 140ක් අඩු කරලා හරි. දෙවෙනි එක යහන්නේ පාද ගණන. මේ සවිදි බහුවස්ත්‍රයේ පාද ගණන.
එතකොට දැන් ඔය බාහිර කෝණයේ විශාලත්වය හෙව්වට පස්සේ ඒ බාහිර කෝණ සියල්ලම විශාලත්වයෙන් සමාන වෙනවනේ. ඒ බාහිර කෝණ සියල්ල එකතු අංශක 360ට සමාන වෙන්න ඕනේ. එතකොට ඒ වගේ අංශක 360ක් වෙන්න ඔය බාහිර කෝණ කීයක් අවශ්‍යද? ඒක හොයන්න අන්නේ බාහිර කෝණ ගාන පාද ගානට සමාන වෙනවා. එහෙනම් ඔයාට අර 360 බාහිර කෝණයක විශාලත්වයෙන් බෙදීමෙන් පාද ගාන ලබා ගන්න පුළුවන්. වේගෙන් හදන්න බලන්න. හදලා උත්තරේ ගත්ත දරුවෝ මට මැසේජ් එකක් දාන්න උත්තරේ. හරි ප්‍රබෝධා පළවෙනි එක හරි. හරි. දෙවෙනි එකත් හරි. අසංගි හරි. උත්තර හොයපු අය එවන්න මට මැසේජ් එකක් දාන්න. උනිදි එක හරි. නදිත්‍ය හදුවද? හොඳයි. කවිඳු හදුවද? සුගන්ධි හොඳයි හරි. හරි අපි ගාදලා බලමු. මෙයාගේ අපිට දීලා තියෙන්නේ අභ්‍යන්තර කෝණයක විශාලත්වය අංශක 140යි කියලා. අපෙන් පළවෙනියට අහන්නේ බාහිර කෝණයේ විශාලත්වය. බාහිර කෝණයේ විශාලත්වය ගන්න අපි දන්නවා අභ්‍යන්තර කෝණයේ සහ බාහිර කෝණයේ එකතු අංශක 180ක් වෙනවා. එහෙනම් අංශක 180න් අභ්‍යන්තර කෝණයේ අගය අඩු කිරීමෙන් අපිට ලැබෙනවා බාහිර කෝණයේ විශාලත්වය අංශක 40යි කියලා. දෙවැනි එක අපිට හොයන්න පුළුවන් පාද ගණන. පාද ගණන අපිට ලබා ගන්න පුළුවන් මේ බාහිර කෝණයේ විශාලත්වය අංශක 360 මේ බාහිර කෝණයේ විශාලත්වයෙන් බෙදීමෙන් අපිට ලබා ගන්න පුළුවන් ඒ බහුවස්ත්‍රයේ සවිදි බහුවස්ත්‍රයේ පාද ගණන. බිඳුවට බිඳුව කැපෙනවා 36ට 4 ඒවා 9යි. අපිට පිළිතුර ලැබෙනවා 9යි කියලා. පාද 9ක් සහිත බහුවස්ත්‍රයක් තමයි ඉරන්නේ. ඊළඟට අපි බලමු මෙන්න මේ වගේ ගාන ලියා ගන්නකො. මේ ගාන ලියා ගන්නකො මම මේ කියන සවිදි බහුවස්ත්‍රයක
සවිදි බහුවස්ත්‍රයක බාහිර කෝණයක විශාලත්වය අභ්‍යන්තර කෝණයක විශාලත්වය බාහිර නෙවෙයි අභ්‍යන්තර කෝණයක විශාලත්වය එහි බාහිර කෝණයේ විශාලත්වය මෙන් එහි බාහිර කෝණයේ විශාලත්වය මෙන් එහි බාහිර කෝණයේ විශාලත්වය මෙන් සවිදි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණයක විශාලත්වය එහි බාහිර කෝණයේ විශාලත්වය මෙන් සිව් ගුණයකි නැත්නම් හතර ගුණයකි පළවෙනි ප්‍රශ්නය බාහිර කෝණයෙහි විශාලත්වය සොයන්න බාහිර කෝණයෙහි විශාලත්වය සොයන්න දෙක එමගින් එහි අභ්‍යන්තර කෝණයක විශාලත්වය සොයන්න එහි අභ්‍යන්තර කෝණයක විශාලත්වය සොයන්න එමගින් එහි අභ්‍යන්තර කෝණයක විශාලත්වය සොයන්න තුන එහි පාද ගණන සොයන්න එහි පාද ගණන සොයන්න එහි පාද ගණන සොයන්න හරි දැන් ඕකේ කියනවා අභ්‍යන්තර කෝණයේ විශාලත්වය අපි හිතමු මෙහෙම මේ තියෙන්නේ අභ්‍යන්තර කෝණය මේ තියෙන්නේ බාහිර කෝණයේ විශාලත්වය වගේ 4 ගුණයක් කියලා එහෙනම් අභ්‍යන්තර කෝණය 4 ගුණයක් බාහිර කෝණය වගේ බාහිර කෝණය x කියලා ගත්තා නම් අභ්‍යන්තර කෝණය වෙන්නේ 4x දැන් ඔයාලට පුළුවන් මේ බාහිර කෝණයේ විශාලත්වය හොයන්න හේතුව සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක 180ක් වෙන නිසා ඉක්මනට හදන්න ඉවරද? ඔයා මෙතන බාහිර කෝණය හොයලත් මේ වෙනකොට. එමගින් අභ්‍යන්තර කෝණයේ විශාලත්වය හොයන්න කියන්නේ. එහෙනම් අභ්‍යන්තර කෝණයේ විශාලත්වය හොයන්න නම් ඔයා දන්නවා අභ්‍යන්තරය සහ බාහිර කෝණවල එකතුව යම් ශීර්ෂයකදී අභ්‍යන්තර කෝණය සහ බාහිර කෝණය එකතුව අංශක 180යි. අංශක 180න් බාහිර කෝණයේ විශාලත්වය අඩු කරපු ගමන් අභ්‍යන්තර කෝණයේ විශාලත්වය ලැබෙනවා. දැන් ඔයාලා මේ x වල මේ අභ්‍යන්තර බාහිර කෝණයේ විශාලත්වය හොයලා ඇති. බාහිර විදියට. 30 6යි. අංශක 30 6යි. ඔය තියෙන බාහිර කෝණයේ විශාලත්වය. බලන්න ඊළඟට අභ්‍යන්තර කෝණයේ විශාලත්වය.
හරි. දෙවෙනි එක අපිට අපෙන් අහන්නේ අභ්‍යන්තර කෝණයේ විශාලත්වය. එහෙනම් අභ්‍යන්තර කෝණයේ විශාලත්වය අපිට ලබා ගන්න පුළුවන් අංශක 180 න් මේ බාහිර කෝණයේ විශාලත්වය අඩු කර ගැනීම. අංශක 36ක් අඩු කරනවා. ඒක බිඳුවෙන් 6ක් බෑ. එකක් ගන්නවා 10න් 6ක් අඩු වුණාම 4යි. මෙතන 7යි. 7න් 3ක් අඩු වුණාම 4යි. එන 1යි. අංශක 144යි. තුන්වෙනි එකේ අහන්නේ පාද ගණන. පාද ගණන අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන් අංශක 360යි බාහිර කෝණවල විශාලත්වය. ඒ බාහිර කෝණවල විශාලත්වය 36න් බෙදුවහම. නම් 36ට 36 එකයි 360ට 36 ඒවා 10ක් තියෙනවා. එහෙනම් පාද ගණන වෙන්නේ පුතේ 10යි. පාද ගණන වන්නේ 10යි. ඔය සවිදි බහුවස්ත්‍රය. හරි.